ඉමේෂ් මෙහෙම කියන්න ඕනේ දැන් අපි මේ විදේශගත ශ්‍රී ලාංකිකයන් ලංකාවට දැනට එන්නේ සාමාන්‍ය තත්වයක නෙවෙයි. දැන් අපි මේ කොවිඩ් තත්ත්වයේ ඉන්නේ. අපි දැන් මේකට කියනවා නිව් නෝමල්. එහෙම නැත්නම් අලුත් නව සාමාන්‍ය තත්ත්වය. ඒතර අපේ ගුවන් තොටුපළ දැනට වහලා තියෙන්නේ ඇත්තටම. ඒ වගේම අනික් ගොඩක් රටවල ගුවන් තොටුපළවලුත් වහලා තියෙනවා. ඒ වගේම සංචාරක සීමා තියෙනවා. ඉතින් එහෙම තියෙද්දී දැන් මම ඔබට ෆිගර් එකක් කියන්නම්. අද වෙනකොට 61785ක් ශ්‍රී ලාංකිකයන් මේ කොවිඩ් වසංගතය තුල, ඒ කියන්නේ කොවිඩ් වසංගතයේ පැවති කාලය තුල ලංකාවට පැමිණ තියෙනවා. දැන් මේ 61786ක් කියන්නේ මේ වගේ තත්වයක් යටතේ මම හිතනවා ඊටාම විශාල සංඛ්‍යාවක් කියලා. ඒ වගේම පෙබරවාරි මාසේ තමයි අපි මේක පටන් ගන්නේ. වූහාන් නගරයේ හිටපු සිසුන් 33 දෙනෙක් අරන් ඇවිල්ලා ඒ අවස්ථාවේදී අපි විදේශ අමාත්‍යාංශයේ විසින් Contact Sri Lanka කියලා වෙබ් පෝටල් එකක් දියත් කරලා දැනුම් දුන්නා කවුරු හරි ලංකාවට එන්න අවස්ථාවක් තියෙනවා නම් මේ වසංගතයේ යටතේ කරුණාකරලා මේ වෙබ් පෝටල් එකේ රෙජිස්ටර් වෙන්න කියලා. ඒ අවස්ථාවේදී 44000ක පමණ පිරිසක් තමයි ලංකාවට එන්න ඕන කියලා රෙජිස්ටර් වෙලා ලියාපදිංචි වුණේ. දැන් ඒ සියලුම දෙනා දැන් ලංකාවට පැමිණ හමාරයි. ඒ විතරක් නෙවෙයි දැන් 61000ක් වෙනවනේ ඊට වඩා විශාල වැඩි වෙන්න ඕනේ. ඒ හැම දෙනාම ඇවිල්ලා ඉවරයි. මුලින් අපි ප්‍රමුඛත්වය දුන්නේ සිසුන්ට. ඒතර සිසුන් තමයි අපි ගෙනාවේ. සිසුන් සහ తాවකාලික වීසා පදනම මත වෙන වෙන රටවලට ගිහිල්ලා වීසා අහෝසි වෙලා, මොකද తాවකාලිකව ගියාම සුමානකට දෙකකට ගියාම අවුරුද්දක් තියාගන්න බෑ කෙනෙක්ව. ඒතර ඒ අයට තමයි අපි දෙවෙනි ප්‍රමුඛත්වය දුන්නේ. ඒ අවස්ථාවේදී තුන්වෙනි ප්‍රමුඛත්වය දුන්නේ ඇත්තටම ශ්‍රී ලංකාවේ ගිහිලා රැකියා කරන අයට. නමුත් ක්‍රමක්‍රමයෙන් දැන් පෙබරවාරි මාසේ පටන් ගත්තට පස්සේ විශේෂයෙන්ම සිසුන් ටික අපි ගෙනාවා. පළවෙනි මාසෙම අපි සෑහෙන මාර්තු මාසෙම මේ මහන්සි වෙලා ලෝකේ වටේම ඉන්න සිසුන් ගෙනාවා. නමුත් එතනින් අපිට දැන් සිසුන් ගෙනාවට පස්සේ අපි తాවකාලික වීසා පදනම මත ගිය අයත් මම මෙතන කියන්නේ මේ తాවකාලික වීසා පදනම මත කොවම නීත්‍යානුකූලව ගිහින් කියන එක. දැන් මේ අද තියෙන එක ප්‍රශ්නයක් තමයි විශේෂයෙන්ම මැද පෙරදිග එතන ඉන්න 140ක විතර පිරිසක් ඉන්නේ නීත්‍යානුකූලව නෙවෙයි දැන්. මේක ලොකු ප්‍රශ්නයක්. මොකද ඒ රටේ නීතියට පටහැනිව කටයුතු කරපු නිසා තමයි මේ වගේ පිරිසක් ඉන්නේ. ඔවුන්ට රැකවරණය අඩුයි. මොකද ඒ රටේ වගකීමක් නැහැ. රක්ෂණ වගකීමක් නැහැ. සෞඛ්‍ය වගකීමක් නැහැ. හාම්පුතෙක්ගේ වගකීමක් නැහැ. ඒතර මේ අය එක්ක හොවෙනවා. දැන් අද අපි බැලුවොත් අපි දැන් 61786ක් ලංකාවට ගෙනාවා. මේ අවස්ථාවේ නැවත 60000ක විතර ලෝකේ පුරාම පිරිස ඉන්නවා ශ්‍රී ලංකාවට එන්න ඕන කියන එක. ඉතින් මෙතනදී අපි තව එකක් කියන්න ඕනේ මේ 61786 ගෙනාවේ රටවල් 137කින්. ඒ කියන්නේ අපි ජීවිතේට ගුවන් ගමනක් ගිහින් නැති රටවල් වලින් පවා ඒ රටවල් අපි දන්නවා 193 නේ ලෝකේ තියෙන්නේ. එතනදී 137කින් ශ්‍රී ලංකාවේ අතරම අපිට පුදුමත් වුණා මෙච්චර ශ්‍රී ලාංකිකයෝ මෙහෙම තැන්වල ඉන්නවද කියලා. ඉතින් ඒක හොඳ දෙයක්. ඉතින් දැනට මේ කාර්යය කිසිම ප්‍රශ්නයක් නැතුව කෙරීගෙන යනවා. එකම දේ සමහර අවස්ථාවලදී අභූත චෝදනා එනවා මේ ක්‍රියාවලියට. මොකද කියනවා මැද පෙරදිගට ප්‍රමුඛත්වයක් දෙන්නේ නැහැ ශ්‍රමිකයන්ට කියලා. නමුත් මම ඔබට එක ෆිගර් එකක් කියන්නම් මේ අවස්ථාවේදී. දැන් මේ 61786න් 28000ක් පිරිසක් ගෙනත් තියෙන්නේ මැද පෙරදිගෙන්. මැද පෙරදිගෙන්. ඒ කියන්නේ 150කට ආසන්න සංඛ්‍යාවක් මේ 61000න් අපිට ඇවිත් තියෙන්නේ මැද පෙරදිගෙන්. ඒතර මැද පෙරදිග තිබ්බ වාතාවරණයක්. මොකද එකපාරට රැකියා අහිමි වුණා. ඉන්න තැන් නැති වෙච්ච තත්ත්වයක් තිබ්බා. එතකොට විශාල පිරිසක් අපේ තානාපති කාර්යාලවලට එහෙම නැත්නම් කොමසාරිස් කාර්යාලවලට එන්න පටන් ගත්තා. නමුත් අපිට ඒ වගේ එකපාරට ගෙන්න ගැනීමේ හැකියාවක් තිබෙන්නේ නැහැ. නමුත් අද වෙනකොට ඉමේජ් කිසිම කෙනෙක් පාරේ නැහැ, පාක් එකක නැහැ. ඒ කියන්නේ අතරමං වෙලා නැහැ. නමුත් මං එහෙම කියන එක පොඩි වැරදක් තියෙනවා. මොකද 10 දෙනෙක්ගේ 15 දෙනෙක්ගේ පමණ පිරිසක් අදටත් UAE වල එක්සත් අරාබි එමිරාජ්‍යයේ ඉන්නවා පාක් එකක. නමුත් අපි දැන් පහසුකම් දීලා තියෙනවා සේෆ් හවුස් දෙකක් අරගෙන කාන්තාවන්ට වෙනම, පිරිමින්ට වෙනම ඔබලා ගුවන් ගමනකට දවසක් එනතෙක් මෙතනට ඇවිල්ලා ඉන්න කියලා. නමුත් මේ පිරිස කැමති අර ඉන්න තැන ඉඳලා, මොකද ඒගොල්ලන්ට එක එක ආධාර හම්බෙනවා. ඒතර ඒගොල්ලන් එතන පුරුදු නිසා ඒක ඉන්නවා මිසක්
අතරමං වෙලා කිසිම කෙනෙක් මැද පෙරදිග නැහැ. නමුත් රැකියා අහිමි වෙච්ච තව පිරිසක් මැද පෙරදිග ඉන්නවා. මේ අවස්ථාවේදීත් දැන් මේ 2021 ජනවාරි මාසෙත් අපේ ප්‍රමුඛත්වය තියෙන්නේ මැද පෙරදිග ඉන්න ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් නැවත ලංකාවට ගෙන්වා ගැනීමට. ඒ වගේම මේ තව එකක් කියන්න ඕනේ. දැන් අපි මේ චෝදනානේ එන්නේ ඉතින් කොච්චර මේ ඉතින් අපේ රටේ එක හැටියක් මොන හොඳ දේ කරත් චෝදනා එනවා. ඉතින් මම මේ ඇත්ත කියන්නේ මම මේ දත්තයන් කියන්නේ කාට හරි පරීක්ෂා කරලා බලන්න පුළුවන්. ඒ වගේම දැන් අපිට මේ අලුත් ප්‍රවණතාවයක් තියෙනවා. දැන් මේ ඔක්තෝබර් මාසේ විතර මේ රටෙන් මැද පෙරදිගට ගිය කට්ටිය දැන් කියනවා ඒගොල්ලන්ට රැකියාව නැහැ අපහු වෙන්න ඕනේ කියලා. මේ මාස දෙකයි. මොකද එහෙම අපි හොයලා බැලුවා කොහොමද වෙලා තියෙන්නේ. මේගොල්ලන් ගිහින් තියෙන විසිට වීසා වලින්. ඒ කියන්නේ ටුවරිස්ට් කෙනෙක් විදියට. ඒක සාමාන්‍යයෙන් මම නම් දකින්නේ මේක නීති විරෝධීව කරන සංවිධානාත්මක වැඩක්. මොකද එහෙම මේ ලංකාවෙත් ඉන්න සමහර නියෝජිතයෝ වෙන්න පුළුවන්. මේ අයව විසිට වීසා එකකින් යවනවා ඔයාට රැකියාවක් දෙන්නම් කියලා. නමුත් එතනට ගියාම ඒ අයට තේරෙනවා එහෙම රැකියාවක් නැහැ. එහෙම රැකියාවක් ගන්න බෑ. ඉතින් ඒගොල්ලන් මහන්සි වෙලා මෙහෙ ඇවිදලා රැකියාවක් හොයාගන්නවා. දැන් එහෙමත් බැරි වුණාම ගෙනිච්ච සල්ලි ටිකත් ඉවරයි. දැන් කියනවා ආපහු එන්න ඕනේ. ඉතින් මෙතන මේ වගේ ගොඩක් සංකීර්ණතා තියෙනවා. නමුත් එහෙම මොනවත් තිබුණත් මම මේ කියන්නේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ සහ රජයේ ප්‍රමුඛත්වය මේ අවස්ථාවේදී මැද පෙරදිග සිටින ශ්‍රී ලාංකිකයන් ලංකාවට ගෙන්වා ගැනීම. කෙනෙක්ට හිතෙන්න පුළුවන් ඇයි මේ මුදල් ගෙවලා එන අය ලංකාවට ගේන්නේ. ඉතින් ඉමේෂ් මට අවසර දෙන්න මෙතන කියන්න මේ ශ්‍රී ලංකාවට එන ශ්‍රී ලාංකිකයන් පිරිස ක්‍රම දෙකක් තියෙනවා ප්‍රධාන වශයෙන්. එක ක්‍රමයක් තමයි අපේ රජය විසින් විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා අපේ තියෙන තානාපති කාර්යාල එහෙම නැත්නම් දූත මණ්ඩල කාර්යාල ඒ රටවල හරහා ගුවන් ගමන් සූදානම් කරනවා. ගුවන් ගමන් සූදානම් කරලා අපි අපේ රටේ ඉන්න තානාපතිතුමාට මහා කොමසාරිස්තුමාට කියනවා ප්‍රමුඛතා ලයිස්තුවක් හදලා කියන්නේ වයසක අය වෙන්න පුළුවන් අසනීප අය වෙන්න පුළුවන් ගර්භණී කාන්තාවන් වෙන්න පුළුවන් කුඩා දරුවෝ වෙන්න පුළුවන් ඒ අයට ඒ යම්කිසි ප්‍රමුඛත්වයක් දීලා ලයිස්තුවක් හදලා සාමාන්‍යයෙන් 275ක 290ක එහෙම නැත්නම් 400ක් දක්වා ඒ ගුවන් යානයේ හැටියට ඒ අයව අපි ගෙන්න ගන්නවා ශ්‍රී ලංකාවට. ඒ අය ගුවන් ප්‍රවේශ පත්‍රය ගන්න ඕනේ. මොකද මේ හුඟක් දෙනෙක්ට ගුවන් ප්‍රවේශ පත්‍රය තියෙනවා ඇත්තටම. මොකද යන්නේ සාමාන්‍ය රිටර්න් ටිකට් එකක් අරගෙනනේ. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ හාම්පුතුන් ඒ ගුවන් ප්‍රවේශ පත්‍රය ලබා දෙනවා. එහෙම බැරි අයත් ඉන්නවා. අපි කියනවා රයිට් ඕගොල්ලන්ට එන්න පුළුවන් මෙන්න මේ ක්‍රමයට ශ්‍රී ලංකාවට පැමිණියන් පස්සේ සතයක්වත් වියදම් කරන්නේ නැතුව PCR පරීක්ෂණ නොමිලේ ප්‍රවාහනයේ නොමිලේ සහ නිරෝධායන මධ්‍යස්ථානය කියන්නේ රජය විසින් නඩත්තු කරන නිරෝධායන මධ්‍යස්ථානවල දින 14ක් සම්පූර්ණයෙන් නොමිලේ දෙවෙනි PCR පරීක්ෂණයත් නොමිලේ ඒ කාර්යය නිම වුණාට පස්සේ නැවත ගෙදර ගිහින් දාන්නෙත් නොමිලේ. එහෙම ක්‍රමයක් තමයි අපි දැන් ක්‍රියාත්මක කරන්නේ. ඒක තමයි අපේ පළවෙනිම ක්‍රමය. නමුත් ඉමේෂ් මෙතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද ඒ ක්‍රමයට අපිට ගේන්න බෑ විශාල පිරිසක් එකවර. මොකද ඒක රඳා පවතිනවා කාරණා කීපයක් මත. පළවෙනි කාරණය තමයි රජයේ විසින් පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානවල තියෙන ඉඩ. මොකද නිරෝධායන මධ්‍යස්ථානයක් කියන්නේ අපි මේ හිතුවට ගොඩනැගිල්ලක් නෙවෙයි. ඒක ගොඩනැගිල්ලක්. ඒක පරිවර්තනය කරලා තියෙනවා සෞඛ්‍ය උපදෙස්වලට අනුව යුද හමුදාවේ සම්පූර්ණ අධීක්ෂණය යටතේ නිරෝධායන මධ්‍යස්ථානයක්. ඉතින් අද වෙනකොට මම හිතන්නේ අපි මේ අපේ මේ වීර යුද හමුදාව දැන් 90000කට වඩා නිරෝධායනය කරලා තියෙනවා. ඒක ඉතාම විශාල සංඛ්‍යාවක්. අදටත් මම හරියටම දන්නේ අද ෆිගර් එක. නමුත් සාමාන්‍යයෙන් 8000ක් 9000ක විතර පිරිසක් එකවර නිරෝධායන මධ්‍යස්ථානවල ඉන්නවා. මෙතන මේ නිරෝධායන මධ්‍යස්ථානවල යම් අවස්ථාවල අපිට තියෙනවා ගැටලු. මොකද ගැටලු කියන්නේ ඉඩමදිකම. මොකද දැන් උදාහරණයක් අපි දැන් මිනුවන්ගොඩ ක්ලස්ටර් අපි කියනවා, පෑලියගොඩ ක්ලස්ටර් කියනවා, බන්දනාගාර ක්ලස්ටර් කියනවා. කොවිඩ් පොකුරු ලොකු පොකුරු ආවහම ඒ අයව අනිවාර්යයෙන්ම නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කරන්න ඕනේ. එතකොට අපිට ප්‍රශ්නයක් එනවා. මොකද පිටරටින් ගෙන්වීම අමාරුයි එතකොට. දැන් ඒ එක ක්‍රමයක්. ඒක තමයි අපි රජයේ විසින් ගෙනියන ප්‍රමුඛ ප්‍රධානම පියවර. එකම දේ අපිට හැකියාවක් නෑ එක රටකට අද ගුවන් යානයක් දීලා හෙටක් දීලා අනිද්දාත් දීලා එහෙම හැකියාවක් නෑ. අපි ඒක කරන්නේ යම්කිසි රොස්ටර් එකකට. ඒ කියන්නේ ප්‍රමුඛතාවයේ අනුව අද ඩුබායි නම් හෙට සාජා, අනිද්දා ඔමාන්,
ඒ විදිහට නැත්නම් එන සතියේ සෞදි අරාබියා, ඊළඟට ලෙබනන්, ඊළඟට ජෝර්ඩන්, ඒ විදිහට ඒ වගේම ඕස්ට්‍රේලියාව, මැලේසියාව, බංග්ලාදේශය, එංගලන්තේ දැන් මේ දවස්වල එංගලන්තෙන් කරන්නේ. ඒ වගේ හැම රටටම දෙන්න එපා. මොකද හැම රටේම ඉන්න ශ්‍රී ලාංකිකයෝ. ඉතින් ඒ විදිහට යන්නේ. ඉතින් ඒක නිසා අර ප්‍රමුඛතා ලයිස්තුවේ දින කීපයක් ඉන්න වෙනවා ඊළඟ ගුවන් යානයේ එනකම්. ඒ පළවෙනි ක්‍රමය. නමුත් දෙවෙනි එක තමයි සමහර ශ්‍රී ලාංකිකයෝ කියනවා අපි රජයට බරක් වෙන්නේ නැහැ. අපි හෝටලයට ගෙවන්නම්. නිරෝධායනය වෙන්න හෝටලයකට දෙන්න. අනික අපිට පොඩි පහසුකමකුත් ඕනේ. දැන් අපි රජයේ විසින් සංවිධානය කරන නිරෝධායන මධ්‍යස්ථානවල සියලුම පහසුකම් නැහැ ඒ විදිහට. ඒවා පොදුයි. ඒ කියන්නේ සමහරට මේ හෝල් එකක වෙන්න පුළුවන්. වැසිකිලි පොදු වෙන්න පුළුවන්. මොකද අර සුඛෝපභෝගී පහසුකම් අවශ්‍ය කෙනෙකුට එහෙම කෙනෙක් නැහැ. නෑ එහෙම නෑ. ඉතින් එහෙම අය කියනවා අපි වියදම් කරන්නම්. අපි හෝටලයක් අපිට අරන් දෙන්න. ඒතර යුද හමුදාව කරන්නේ ගිහිල්ලා ලොකු හෝටලයක් ගන්න. මොකද යුද හමුදාවට හෝටල් 200ක් 300ක් අරන් තැන් ගොඩක කරන්න බෑ. ඒගොල්ලන් කැමති කාමර 100ක් 150ක් 200ක් 300ක් තියෙන හෝටලයක් අරගෙන ඒක වට කරලා ඒකේ ආරක්ෂාව සපයලා ඒක හොඳට කරන්න. ඒතර අපි කියනවා හරි එහෙමනම් ඕගොල්ලන් එන්න. ඕගොල්ලන් PCR පරීක්ෂණයටත් ගෙවන්න. හෝටලයටත් ගෙවන්න. ඉතින් එතනදී එන්නේ තමන්ගේ කැමැත්තෙන්. මොකද ඒගොල්ලන් අර ප්‍රමුඛතා ලයිස්තුවේ ඉන්න කැමති නැහැ ගොඩක් කල්. ඒකටත් වඩා ඒගොල්ලන් කැමති ඇවිල්ලා හෝටලයක සුව පහසුවෙන් යම් විදිහක සුව පහසුවකින් එන්න. ඉතින් එතෙන්දිත් යුද හමුදාව විශේෂයෙන්ම තරු 5 හෝ 4 හෝටල් තමයි දැනට අරන් තියෙන්නේ. මොකද ඒවා විශාල කාමර ප්‍රමාණයක් තියෙන නිසා රුපියල් 7500යි එක පුද්ගලයෙක්ගෙන් ගන්න ආහාර වේල් 3ම අනික් පහසුකම් සියල්ලන්ම සමග. ඉතින් එතන සමහර අයට තියෙනවා ඇයි මේ අපි දැන් සමහර අය එනවා ඇවිල්ලා ලංකාවට ආවට පස්සේ දැන් මේ සල්ලි ගෙවන්න වුණාම පොඩ්ඩක් ගැටලුවක් පැන නැගෙනවා. එක කට්ටියක් නිරෝධායනය වෙනවා නොමිලේ ඇයි අපි ගෙවන්නේ කියලා වගේ තර්කයක් එනවා. නමුත් ඒ අයගේ කැමැත්තෙන් තමයි ඒ තැනට ආවේ. ඉතින් ඒ වගේම ඉමේජ් තව එකක් කියන්න ඕන. දැන් මම මේ කිව්වේ අපි රජයේ විසින් සංවිධානය කරන ගුවන් ගමන් ගැන. ඒ කියන්නේ ගුවන් යානයක් සමහර වෙලාවට අපි කොළඹ ඉඳලා යවලා ගෙන්න ගන්නවා. එහෙම නැත්නම් විශේෂයෙන්ම ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානයක් කාගෝ අරගෙන යම්කිසි රටකට ගියාම අපි කරන්නේ ඒකේ රිටර්න් වෙනකොට අපි කියනවා ෆෙරි ෆ්ලයිට් එකක් කියලා. එතකොට අපි ගෙන්න ගන්නවා. එහෙම නැතුව දැන් මේ මාස 2ක විතර කාලයක් අපි කරනවා තවත් කර්තව්‍යයක්. අපේට දැන් එමිරේට්ස් ගුවන් යාන එනවා, කටා එයාර්වේස් එනවා, එතිහාඩ් එනවා. මේ අයට අපි කියනවා හැම ගුවන් ගමනකටම ශ්‍රී ලාංකිකයන් 50ක් විතර අරගෙන එන්න කියලා. දැන් මේ එන 50 අනිවාර්යයෙන්ම අපිට හැකියාවක් නැහැ කට්ටියක් රජයේ නිරෝධායනයට කට්ටියක් හෝටල් දාන්න. අපි කියනවා ඕගොල්ලන් 50ක් ගේන්න. හැබැයි හෝටල් වලට යන්න කැමති අය විතරක්. ඉතින් මේ අපි බලන්නේ අත්‍තරම ශ්‍රී ලාංකිකයෝ ගේන්න ලංකාවට මේ ක්‍රම දෙකටම වෙනවා. ඉතින් චෝදනාවක් තියෙනවා ප්‍රමුඛතාව දෙනවා. දැන් මම එකයි මේ විග්‍රහ කරේ. එහෙම ප්‍රමුඛතාවයක් දෙන්නේ නැහැ. ප්‍රමුඛතාවය රජයේ විසින් දෙන්නේ ශ්‍රී ලාංකිකයන් නොමිලේ නිරෝධායන මධ්‍යස්ථාන වලට ගෙන්වා ගැනීමට පමණයි. නමුත් අර තමන්ගේ කැමැත්තෙන් ස්වේච්ඡාවෙන් එන අයට එන්න පහසුකම තියෙන. ඉතින් මං හිතනවා ඒක කිසි වරදක් නැහැ කියලා. දැන් මෙහෙමයි දැන් වාණිජ ගුවන් යාන අදටත් අපේ ගුවන් තොටුපළට පැමිණෙනවා. ඒ කියන්නේ අපේ ගුවන් තොටුපළට මං කිව්වා එතිහාඩ්, එමිරේට්ස්, කටා එයාර්වේස් මේ ශ්‍රී ලංකන් ගුවන් යාන අදටත් පැමිණෙන. නමුත් අර ඉස්සර වගේ විශාල සංඛ්‍යාවක් එන්නේ නැහැ. අදටත් පැමිණෙනවා. ඉතින් දැනට ඇත්තටම කියනවා නම් විශේෂයෙන් මේ ජනාධිපතිතුමා සතියකට දවස් 2ක් 3ක් මේ ගැන සාකච්ඡා කරනවා. ඊයේත් මේ ගැන දීර්ඝ සාකච්ඡාවක් පැවැත්තුවා. නමුත් එතෙන්දී කිසිම තීරණයක් ගත්තේ නැහැ මේ වාණිජ ගුවන් යානාවලට අපේ අනුමැතියක් අවසරයක් නොමැතිව මගින් අරගෙන එන්න පුළුවන් කියන තත්ත්වයට තාම ඇවිල්ලා නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය පරිදි වෙනදා වගේ ගුවන් තොටුපළ විවෘත කිරීමක් පිළිබඳව තවමත් නැහැ. තාම නැහැ. මම හිතනවා ඒක එකපාරට වෙන්නෙත් නැති වෙයි කියලා. ඒක වෙන්න තව කාලයක් යයි. අපි දැනට තියෙන්නේ යම්කිසි කෙනෙක්ට ලංකාවට එන්න ඕනේ නම් ඔහු හෝ ඇය යම්කිසි අයදුම් පතක් ඉදිරිපත් කරන්න ඕනේ. ඒ අයදුම් පත ගැන සලකලා බලලා අපි අනුමැතිය දුන්නාම ඒකෙන් තමයි යාට ගුවන් ප්‍රවේශ පත්‍රයක් සිවිල් ගුවන් අධිකාරියත් අනුමැතිය සහිතව නිකුත් කරන්නේ. මොකද ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ අත්තටම යම්කිසි පාලනයක්.
අර එයාලයින් එක්කට අපි කිව්වොතින් හරි ටිකට් අරන් එන්න කියලා අපි කොහොමද මේ ශ්‍රී ලාංකිකයෝ විතරක් කියලා කියන්නේ. මොකද දැන් අපි හිතමු කොමර්ෂල් කියන්නේ ගුවන් යානයේ වෙබ්සයිට් එකේ ටිකට් එකක් ඕන කෙනෙකුට ගන්න පුළුවන් නේ. ඒතර ඕනේ පාස්පෝර්ට් එකක් විතරයි. ඒතර එහෙම කරන්න තත්ත්වෙට අපි තාම ඇවිල්ලා නැහැ. මොකද දැනට අපි කරන්නේ යම් කිසි පාලනයකට නතුව ශ්‍රී ලාංකිකයන් මේ ගුවන් කොමර්ෂල් ගුවන් දැන් එනවා ඇත්තටම. සීමිත ගානක් එනවා ඒ අය ගේනම පැසෙන්ජර්ස්ලා නමුත් ගේන්නේ අර අපේ අනුමැතියට යටත්. ඉතින් මම හිතනවා තව කාලයක් අපිට ඒ ක්‍රමේ යන්න වෙයි. මොකද දැන් අපි දන්නවා දැන් ලංකාවෙත් අතරම මේ දෙවෙනි රැල්ල ටිකක් දරුණු විදිහට ගියා. දැන් හිතන 40000ටත් වඩා ගියා. ඒ වගේම විශේෂයෙන්ම යුරෝපයේ රටවල් ඔස්ට්‍රේලියාව මේ රටවල් අතරම කොවිඩ් ඉවරයි කියලා ජයපෑන් බීලා නැවත වතාවක් සම්පූර්ණයෙන් වහන්න වෙලා තියෙනවා. දැන් නත්තලට වැහුවා අවුරුද්දට අලුත් අවුරුද්දට වැහුවා. දැන් තාමත් නැවත කතා කරනවා තවත් වහනවද කියන එක. ඉතින් මේ රට මේක ලෝකේ සාමාන්‍ය තත්ත්වයට පැමිණිලා නැහැ. ඉතින් මේ තත්ත්වය යටතේ අර සිවිල් ගුවන් සේවා යම්කිසි පාලනයකට යටත්ව තමයි ඉදිරියටත් කෙරෙන්නේ කියන එක තමයි මම දන්නේ. ඊට බලධාරියා තමයි තමන්ගේ රටේ තියෙන දූත මණ්ඩල ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාලය තමයි එක ස්ථානයක්. ඒ කියන්නේ අපේ මහා කොමසාරිස් කාර්යාලයක් වෙන්න පුළුවන්, තානාපති කාර්යාලයක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් කොන්සල් ජෙනරල් කාර්යාලයක් වෙන්න පුළුවන්. ඒක එක ක්‍රමයක්. හුඟක් අය දැන් කෙලින්ම ලියනවා අපිට. කෙලින්ම ලියනවා මට. දැන් මගේ මේ අවස්ථාවේදී මම පොඩි ආයාචනයකුත් කරන්න ඕනේ. සමහර අය හිතනවා මේල් 3000ක් විතර එවුවොතින් එකක් හරි මගේ අවධානයට යොමු වෙයි කියලා. දැන් ඒකෙන් වෙන්නේ මොකද? මගේ මේල් බොක්ස් එක 5000 6000ට යනවා දවසකට. ඒතර මට එකක්වත් බලන්න වෙලා නැති වෙනවා. ඒක නිසා මම ඉල්ලනවා හිතෙනවා එක මේල් එකක් එවන්න අනිවාර්යයෙන්ම අවධානය යොමු කරනවා. දැන් සංගක්ක අපිට ඩිරෙක්ට්ලි ලියනවා. කෙලින්ම ලියනවා විදේශ අමාත්‍යාංශයට ලියපුවාම අපි ඒවා බලලා ඒකට වෙනම අනුමැතියක් දෙනවා. ඒතර අර අපේ තානාපති කාර්යාලය හරහා තියෙනවා එක ක්‍රමවේදයක්. කෙලින්ම විදේශ කටයුතු අමාත්‍යාංශයට ලියලා තව ක්‍රමවේදයක් තියෙනවා. ඒ වගේම සමහර අය අපේ කොවිඩ් සෙන්ටර් කියලා තියෙනවානේ මේ ටාස්ක් ෆෝස් එකක් තියෙනවානේ ප්‍රිවෙන්ෂන් ඔෆ් කොවිඩ් තියෙනවා. ඒ අයට ලියනවා. එතනදිත් කරන්නේ නැවත වතාවක් ඒගොල්ලන් ගොනු කරලා ඒ කියන්නේ අපි තුමු රික්වෙස්ට් 10ක් තිබ්බනම් ඒ රික්වෙස්ට් 10 ගොනු කරලා විදේශ අමාත්‍යාංශයට එවලා අනුමැති අරගෙන කරන. ඉතින් ක්‍රම තුනක් තියෙනවා. එකක් අපේ දූත මණ්ඩල කාර්යාල හරහා, අනික කෙලින්ම විදේශ කටයුතු අමාත්‍යාංශයට ලියලා, තුන්වෙනි එක තමයි කොවිඩ් ටාස්ක් ෆෝස් එක හරහා. මේ ක්‍රම තුනටම දැනට ශ්‍රී ලාංකිකයෝ පැමිණෙනවා ලංකාවට.